මෝහක්ඛයෝ නිබ්බානං. හැම දිනෙකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මම කල්පනා කරා ඔබට කියලා දෙන්නට එක්තරා ධර්ම කාරණාවක් පිළිබඳව. මේ ධර්ම කාරණාව තේරුම් නොගැනීම තුළ සත්වයාට කවදාවත් විමුක්තියකට ලං වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද සත්‍ය මේ සසරේ යන යම්කිසි ධර්ම කාරණාවක් තියෙනවා. යම්කිසි කාරණාවක් තියෙනවා නම් ඒ කාරණාව නිවැරදිව හඳුනා ගැනීමෙන් තොරව, ඒ කාරණාවට නිසි පිළියම යෙදීමෙන් තොරව සත්‍යයට කවදාවත් මේ සසරෙන් මිදීමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔගොල්ලෝ හිතන්න හරියට අපි මෙන්න මේ වගේ සත්‍යයට තියෙනවා. අපි හිතමු කෝච්චි පෙට්ටි දෙකක් තියෙනවා. කෝච්චි පෙට්ටි දෙකක් තියෙනවා. මේ කෝච්චි පෙට්ටි දෙක අමුණන්න, නැත්නම් මේ කෝච්චි පෙට්ටි දෙක අමුණන්න අපි මෙන්න මෙහෙම කළා ඇණයක් ගහනවා. මේක තමයි මේ ඇණේ. මේ ඇණේ නිසා තමයි මේ භවයයි නැත්නම් මේ භවයයි අපි හිතමුකෝ මේ භවයයි සම්බන්ධ කරලා දෙන්නේ මෙන්න මේ ඇණෙන්. එතකොට අපි කරන්න ඕනේ මේ කෝච්චි පෙට්ටියට පිළියම් කිරීමවත් මේ කෝච්චි පෙට්ටිය දිහා බලාගෙන ඉඳීමවත් නෙමෙයි. මේක කෝච්චි පෙට්ටියකින් මම කියලා දෙන මෙන්න මේ ඇණේ කෙනෙක්ට ගලවන්න පුළුවන් වුණොත්. ඒ කියන්නේ මේ භවයෙන් එහා පැත්තේ භවයට බැඳෙන ඇණේ හරියට හොයලා ගලවන්න පුළුවන්කම ලැබුණොත්. අන්නේ භවයෙන් භවයට බැඳෙන ඇණ ගැලවීම තුළ සත්‍යයට පුළුවන්කම ලැබෙනවා. සත්‍යය හොයන නිර්වාණයට විමුක්තියටපත් වෙන්න. ඒතකොට සත්‍යයට මම ඒකයි හැමදාමත් කියන්නේ ධර්මයේ තේරුම් ගැනීමේදී අපි හොඳට පොයින්ට් වෙන්න ඕනේ. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය කුමක්ද කියලා හඳුනා ගැනීමකින් තොරව අපිට කවදාවත් මේ දර්ශනීය පිහිට ලබන්න පුළුවන් කමක් නැහැ. සසර මොකක්ද? නිවන මොකක්ද? ඇයි අපි නිවන් දැකිය යුත්තේ? නිවන් දකිනවා නම් කවරාකාරයෙන්ද අපි නිවනට පත්විය යුත්තේ කියන එක හොයනකොට සත්වයට වැටහෙන කාරණාවක් තමයි මේ භවයෙන් ඊළඟ භවයට අපිව බන්ධන මේ ඇණයට කියන නම තමයි උපාදානය. උපාදානය කියන ඇණය තමයි සත්‍යව මේ දෙකේ බන්ධන්නේ. දැන් ඔයගොල්ලෝ හරියට අවිද්‍යාවින්දරුත් අපි මේක කතා කරන්නේ. අවිද්‍යාව නිසා තමයි සත්‍ය උපදින්නේ කියලා. හැබැයි අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන. බලන්න උපාදානියදුනුත් මේ දේශනාව සිද්ධ වෙන්න තැනක් තියෙනවා. උපාදාන පත්‍ය භවෝ. යම් කිසි කෙනෙක් උපාදානිය නිරෝධ කරා නම්, උපාදානිය නැති කරා නම් එයාගේ භවය නිරුද්ධ වෙනවා පින්වතුනි. අවිද්‍යාව සත්‍ය තුළ අපි හිතමුකෝ මේ වෙලාවෙත් තියෙනවා කියලා. අවිද්‍යාව තියෙනවනේ පෘථග්ජන සත්‍ය තුළ. හැබැයි එයා උපාදානිය තොර කරොත්, එයා විද්‍යාව දුරු කිරීම තුළ උපාදානිය තොර කරගත්තොත් එයාට නැවත භවයකට යන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. සංස්කාර කොපමණ තිබ්බත් අපි හිතමුකෝ සංස්කාර තියෙනවා අපිට තව භව 1000ක් උපදින්න කියලා. කුසල හෝ අකුසල සංස්කාර කොපමණ මේ භවය දක්වාම සංස්කාර තිබ්බත් ඕගලන්ට මේ භවයෙන් පුළුවන් නම් උපාදානිය දුරු කරගන්න. මේ සංස්කාර කොපමණ තිබ්බත් මේවා විපාක භාවයට එන්නේ නැතුව නිරුද්ධ වෙලා යනවා. අනික සංස්කාර නිරෝධය කරනවා. මේ සංස්කාර නෙමේ සියලුම සංස්කාර සංකත වශයෙන් තියෙන. එතකොට කොච්චර කුසල දැන් ඒකනේ අඟුලිමාල මහරහතන් වහන්සේලා කරේ. අඟුලිමාල මහරහතන් වහන්සේලා කරපු කර්මවලට විපාක ගෙවන්න හිටියානම් තාමත් සසරේ. හැබැයි උන්වහන්සේලා ඒ කර්ම ටික එතනින් අතහැරලා සසරේ යන්න තියෙන හේතුව මෙන්න මේ ඇණේ ගලව ගත්තා. ඕක තමයි කරේ. ඔන්න ඔය ඇණේ ගලවා ගැනීම තුළ උන්වහන්සේලාට පුළුවන්කම ලැබුණා මේ සංස්කාර ඔක්කොම එක පිටකට අරගෙන නැති කරලා දාන්න. දුටුගැමුණු රජතුමත් ඒකනේ කළේ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය දුටුගැමුණු රජතුමා මේ මිනිස්සු මරලා දිව්‍ය ලෝකෙ ගියේ කොහොමද? එහෙම අහනවනේ මිනිස්සු. මිනිස්සු දන්නේ නැහැ මොකක්ද මේ කතාව කියලා. දුටුගැමුණු රජතුමා මිනිස්සු මරපු එක අකුසල කර්මයක්. ඒක දෙකක් නැහැ. හැබැයි දුටුගැමුණු රජතුමා දිව්‍ය තලයේ ඉපදුනා කුසල කර්ම උපයෝගී වෙලා. මොකද අකුසල කර්ම කරපු අයත් දිව්‍ය ලෝකෙ ඉපදෙන්න පුළුවන් කුසල කර්මයක් මතක් වෙලා. කුසල කර්ම කරපු අයත් මරණ මොහොතේ අපාය උපදින්න පුළුවන් අකුසල කර්මයක් මතක් වෙලා. කළු කර්ම සුදු කර්ම කියලා තියෙන්නේ. කළු කර්ම කරපු අයට සුදු කර්මයක් මතක් වෙලා යන්න පුළුවන්. සුදු කර්ම කරපු අයට කළු කර්මයක් මතක් වෙලා යන්නත් පුළුවන්. දැන් දුටුගැමුණු රජතුමාට වුණේ ඇත්ත කතාව. මේක ඒකේ අකුසල් නෑ, චේතනාව හොඳයි, රට බේරගන්න. ඒ ඔක්කොම කතන්දර. මිනිස්සු මැරුවා නම් ඒවා ප්‍රාණඝාත තමයි. ඒවා ප්‍රාණඝාත. දුටුගැමුණු රජතුමා සසරේ ගියොත් මේ ප්‍රාණඝාත අකුසල කර්ම විපාක භාවයට එනවා. හැබැයි දුටුගැමුණු රජතුමාට පුළුවන්කම ලැබෙනවා කුසල කර්මයක් මතක් කරගෙන, කුසල කර්මයක් උපනිශ්‍රය කරගෙන දිව්‍ය තලයක උප්පත්තිය ලබන්න. ඒතකොට දැන් මේ වෙලාවේ දුටුගැමුණු රජතුමාගේ දිව්‍යාත්ම භාවයට විපාක දෙන්නේ කුසල කර්ම වල විපාක. අකුසල කර්ම බකට් එක හැමම තියෙනවා. වැරදිලාවත් සසරේ දිගෙන් දිගටම ගියොත්
අර අකුසල කර්ම විපාක භාවයට එන්න පුළුවන්. හැබැයි දුටුගැමුණු රජතුමා මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකොට කියන්නේ පස්චිම භවික සත්වයක් විදිහට උපාදානය කියන එක නැති කරගන්නවා ශ්‍රාවක තනතුරක් ලබලා. එහෙමනේ තියෙන්නේ. එතකොට ඒ ශ්‍රාවක තනතුරෙන් උපාදානිය නැති වෙද්දි මර මිනිස්සු මරවයි කියන අකුසල කර්ම ඔක්කොම ඒ කර්ම අනුත්පාද වශයෙන්ම නැති වෙලා යනවා. නැවත නූපදී ඒ කර්ම විපාක භාවයට එන අවස්ථාව නැති කරගන්නවා. ඒ නිසා ඔබ කල යුත්තේ දැන් ගොඩක් අය අහනවා ස්වාමීනි පින්කමක් කරනකොට කුසලයක් රැස් කරගන්නේ නැත්තේ කොහොමද? පින්කමක් කරනකොට අකුසලයක් රැස් කරගන්නේ නැතුව ඉන්නේ කොහොමද? පින්කමක් කරනකොට මේ කර්ම රැස් එහෙම බෑ. මේ කර්ම රැස් වෙනවා කියන එකට අත තියන්න ඕගලන්ට බෑ. ඕගලන්ට අත තියන්න පුළුවන් මෙන්න මේ උපාදානින් නැති කර ගැනීම කියන එකට. මේකට අත තියන්න. මේකට අත තියන්න පුළුවන්කම තියෙද්දී මේවා දිහා බල හිඳීම තේරෙන්නේ සත්‍යයට තේරුම් ගිහිල්ලා නැහැ. මේ පෙට්ටි දෙක නැත්තම් මේ භව දෙක බඳින්නේ උපාදානිය කියන ඇණයෙන් බව. එනිසයි කල්පනා කළේ අද දවසේ ඔබට උපාදානිය පිළිබඳව යම්කිසි කාරණා ටිකක් කියලා දෙන්නට. අද දවසේ මේ උපාදානිය පිළිබඳව ඔබට කියලා දෙන්නට මේ දේශනාවට දායකත්වය දරාගෙන කටයුතු කරන බවට සිහිපත් කරලා තියෙන්නේ. මේ වෙනකොට අසාධ්‍යව රෝහල්ගතව සිටින නන්දසිරි අල්විත් මහත්මයාටත් ඒ වගේම එම මහත්මයාට උපස්ථාන කරන එතුමන්ගේ පුතණුවන් ඒ පුතණුවනුත් අසනීප තත්වයෙන් සිටියත් චතුරංග අල්විස් පුතණුවන් තමන්ගේ පියාණන්ට උපස්ථාන කරමින් සිටින නිසා ඒ පියාණන්ටත් පුතණුවන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය ලැබේවා නිවන් සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් සුජීවත්ව සිටින මෑණිවරුන්ට පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ දේශනාවට දායකත්වය දරාගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් දේශනාවෙන් අනතුරුව මේ ධර්ම කාරණා පැහැදිලි කිරීමෙන් අනතුරුව තවදුරටත් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් විග්‍රහ කළ යුතු ධර්ම කාරණාව සඳහා යොමු වෙන්නම්. උපාදානය අපි බලමු උපාදානය කියන්නේ මොකක්ද කියලා. පින්වත්නි මේ උපාදානය නිසා තමයි සත්‍ය සසර යන්නේ. ඒක තේරෙනවනේ. ඒ යන්නේ කොහොමද කියන එක මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඊට කලින් අපි උපාදානය කියන්නේ කොමක්ද කියන එක තේරුම් ගමු. ඇත්තටම උපාදාන වර්ග තියෙනවා 4ක්. අපි ගත් කාම උපාදානය. 2 ditthi උපාදානය. 3 සීලබ්බත උපාදානය. 4 අත්වාදූපාදානය. මේ තමයි මේ කාරණා 4. කාම උපාදානය, ditthi උපාදානය, සීලබ්බත උපාදානය, අත්වාදූපාදානය. මේ තමයි උපාදාන 4. මෙතන උපාදාන 4ක් වුණාට මෙතන තියෙන්නේ චෛතසික ධර්ම දෙකයි. ඒ තමයි ලෝභ, ditthi. මේ චෛතසික ධර්ම දෙක තමයි මේ තියෙන්නේ. දැන් අකුසල චෛතසික 14ක් තියෙනවනේ මෝහ, අයිරිකනුත්ත, පුද්දච්ච කියන සාධාරණ ටිකත් එක්ක ලෝභ, ditthi, මාන, දෝෂ, ඉච්ඡා, මච්චරිය, කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා. මේ දේවල් වලින් ලෝභයි ditthi කියන දෙක තමයි මේ උපාදාන ගානට වැටෙන්නේ. ඒතර මේ ලෝභය කියන එකත් කොටස් දෙකකට බෙදෙනවා පින්වතුනි. අපි ගමු මේ ලෝභය කියන එක කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේක ටිකක් වෙනස් විග්‍රහයක්. මේක පටිච්චසමුප්පාද ක්‍රමයට විග්‍රහ කරන නිසා මේ ලෝභය කියන එක සාමාන්‍ය ලෝභය නැත්නම් සාමාන්‍ය තෘෂ්ණාව. සාමාන්‍ය තෘෂ්ණාව. සහ අධික ලෙස ගැනීම. එහෙම ගමුකෝ අපි. නිකන් දැනට තේරුම් ගන්න. අධික ලෙස ගැනීම. කියන දෙකට බෙදෙනවා. එතකොට මේ සාමාන්‍ය තෘෂ්ණාව කියන එක තමයි ඔයගොල්ලෝ අහලා තියෙනවා අර වේදනා පත්‍ය තණ්හා. එහෙම එකක් තියෙනවනේ. වේදනා පත්‍ය තණ්හා. මේ තියෙන්නේ මේ සාමාන්‍ය තෘෂ්ණාව. මේ තණ්හා කියලා දක්වලා තියෙන්නේ. කියන්නේ අපි හිතමුකෝ රූපාරම්මණයක්, ශබ්දාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, පොට්ටබ්බාරම්මණයක්, ධම්මාරම්මණයක් ඉස්සර අපිට යම් තෘෂ්ණාවක් ඇති වෙනවා. රූප තෘෂ්ණාව, සද්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, පොට්ටබ්බ තෘෂ්ණාව. ඒකට කියනවා මේ සාමාන්‍ය තෘෂ්ණාව කියලා. ඊළඟට එනවනේ එකක් තණ්හාපච්ච උපාදානං කියලා. තණ්හාපච්චය මෙතනින් එනවනේ දෙකක්. මෙන්න මෙහෙම. උපාදාන. මේ උපාදානං කියලා කිව්වේ මෙන්න මේ අධික ලෙස ගැනීම කියන තෘෂ්ණාව. හරිද? ඒක වෙන්නේ කොහොමද? තණ්හා කරන එක අධික ලෙස ගත්ත ගමන්.
ආදාන කියන්නේ ඒකනේ. ආදාන කියන්නේ ඒකට. අපි බලමු ආදාන. ආදාන කියන වචනේ. ආදාන කියන්නේ ගැනීම කියලා. ඇත්තටම. ආදානය. ආදානය කියන්නේ අඳ නෙමෙයි ආදානය. කියන්නේ දැඩිව අල්ලා ගැනීම. හරියට සර්පයෙක් ගෙම්බෙක්ව අල්ල ගන්නවා වගේ දැඩිව. කබරයෙක් සර්පෙක්ව අල්ල ගන්නවා වගේ දැඩිව අල්ලා ගැනීමට කියනවා ආදානය කියලා. උපාදානය වෙන්නේ අන්න වගේ දැඩිව අල්ලා ගත්ත දේවල්. ඒකට තමයි ආදානය කියන වචනේ. දැන් ඔයගලන්ට තේරෙනවනේ. ලෝභය කියන එක සාමාන්‍ය තෘෂ්ණාව කියලා එකකුත් තියෙනවා. අධික ලෙස ගැනීම කියලා එකකුත් තියෙනවා. එතකොට වේදනාපච්චා තණ්හා කියන තැනදී ගන්න ඔය සාමාන්‍ය ලෝභය. තෘෂ්ණා කරන ස්වභාවය. ඒක උපාදානයක් බවට පත් වෙන්නේ යම් කිසි දෙයක් නැවත නැවත ලෝභ කිරීම වශයෙන්. නැවත නැවත තණ්හා කිරීම වශයෙන් වැඩි ගිය ලෝභය. වැඩි ගිය ලෝභයට කියන උපාදානය කියලා. ඇත්තටම පින්වතුනි මේ ඒක හරියට අර ලොකු ගහකුයි පොඩි ගහකුයි වගේ. දැන් හිතන්න අපි ගමු ටිකක් ලොකු ගහක්. කුයි පොඩි ගහකුයි. ඔන්න හිතන්න. ඔහොම ගහක් තියෙනවා. මෙහෙමත් ගහක් තියෙනවා. දැන් මේ ගහ පොඩිනේ. මේ ගහ පොඩි. මෙන්න මේ ගහ පොඩි ගහට කියනවා අපි ලෝභය කියලා. සාමාන්‍ය තෘෂ්ණාව. තෘෂ්ණාව. මේකට කියන උපාදානය. කියන්නේ අපි පාරේදී යනකොට යම්කිසි රූපයක් දැකීම තුල අපිට ඇති වෙන්නේ මේ පොඩි ලෝභයක්. මේක ගලවන්න පුළුවන් ඕන කෙනෙක්ට ටක් ගාලා. මේක ගලවන්න පුළුවන්. හැබැයි ඒකම නැවත නැවත අල්ලා ගැනීම වශයෙන් අපි හිතමුකෝ ස්වාමි භාර්යාව කියන බැඳීම. මගේ විතරයි. මගෙන් එහාට ඔබ කාගේවත් දිහා බලන්න හොඳ නැහැ. එහෙම බැලුවොත් අපිට රිදෙන ගානට යම් බැඳීමක් ඇවිල්ලා නැහැ. හිතන්නකෝ දැන් අපි ආදරය කරන කෙනෙක් වෙනත් කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගන්නවා. උපාදාන ටික ඒ ගොඩට තමයි මේ උපාදාන ටික එන්නේ. එතකොට අපිට තියෙනවා මොකක්ද ඒකට කියන්නේ? යම්කිසි කාම තෘෂ්ණාවක්. ඒක දැඩි කලෙස කියලා. කියන්නේ උඹ මගේ විතරයි. ඔබ මගෙන් පිට වෙන කෙනෙක් දිහා බලන්නවත් බෑ. ඒක සාමාන්‍ය ලෝකයට සදාචාර තමයි. චෛතසික ධර්ම වලින් ගත්තාම පස්සේ මේකට කියන්නේ උපාදානය කියලා. ඒ දැඩිව අල්ලාගත්ත ටිකක් අපිට තියෙන විශේෂම සූදුවට දැඩි උපාදානීය වෙනවා. මිල මුදල් වලට දැඩි උපාදානීය වෙනවා. ලිංගිකත්වයේ කෙරෙහි දැඩි උපාදානීය වෙනවා. ස්වාමි භාර්යාව කෙරෙහි දැඩි උපාදානීය වෙනවා. අනිත් වගේ දැඩි උපාදානීය වෙන තැන් වලට කියනවා තෘෂ්ණාව කියලා. මේක උපාදානීය. මේක ගලවන්න ලේසියෙන් පුළුවන්. පොඩි ගහක් ඇදලා දැම්මත් ගැලවෙනවනේ. හැබැයි ඒක වැඩි ගියාට පස්සේ ලොකු වුණාට පස්සේ බුදු කෙනෙක්ටවත් මේක ගලවන එක ලේසි නෑ. ශාක්‍ය කෝලියන්ගේ උපාදාන ගලවන්න සෑහෙන්න බුදුරජාණන් වහන්සේට වෙහෙස වෙන්න උනා නේ. නන්ද කුමාරයාගේ උපාදාන ගලවන්න බුදුරජාණන් වහන්සේට සෑහෙන්න වෙහෙස වෙන්න උනා. අන්න ඒකට කියනවා උපාදානී වැඩි ගියාට පස්සේ ඒක ගලවන එක ලේසි වෙන්නේ නෑ. ඔන්න ඔක තමයි උපාදානී කියන්නේ. තෘෂ්ණාවේ වැඩි ගිය ස්ථානයට කියන උපාදානී කියලා. ඔයගලන්ට පැහැදිලිද මෙතනින් මේ කතාව? දිට්ඨි කියන එක මම කියලා දෙන්නම්. එතකොට අපි හොයාගත්ත කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද උපාදාන කියන ටිකට. පිළිදි මේකේ මෙතනදී මේ කාම උපාදානිය කියන එක අපි මුලින්ම තේරුම් ගන්න බලමු. අපි කාම උපාදානිය කියන එක තේරුම් ගන්නවා. කාම උපාදානිය කියන එක දෙකකට විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි මේ කාමයට උපයෝගී වෙන වස්තු. අනිත් එක ඒ වස්තු වලට ඇති කරගන්න තෘෂ්ණාව. එකක් තමයි වස්තු. ඒ කියන්නේ කාමයට උපකාරී වෙන්නේ මිල මුදල්, ගේ දොර, හර කබාන, ඉඩම් කඩම් ඒ වස්තු. ඒවටත් කියනවා කාමය කියලා. ඒතර කාම උපාදානීය බවට පත් වෙනකොට ඒ එක්තරා ආකාරයකට කාම උපාදානීය කියනකොට ඒ වස්තුත් කාම උපාදාන කාම වස්තු ගොඩට අයිති. වස්තු. ඊට පස්සේ ඒවා කෙරෙහි ඇති වෙන ආභ්‍යන්තරික චිත්තචෛතසිකයන්ගේ ස්වභාවය තෘෂ්ණාව. ඒ තෘෂ්ණාවටත් කියනවා කාම උපාදානීය කියලා. එනිසා මේ දෙකෙන් කොයි ආකාරයෙන් ගත්තත් වරද නැහැ. සාමාන්‍ය බෞද්ධ සියලු දෙනාට ඇති වෙන එකක් මේ. සාමාන්‍ය බෞද්ධ සියලු දෙනාට ඇති වෙන එකක් වස්තු තෘෂ්ණාව කියන දෙක. කියන්නේ වස්තුත් කාමයට අයිති වෙනවා. ඒ කෙරෙහි ඇති කරගන්න හැඟීමත් කාමයට අයිති වෙනවා. ඒක තමයි මේකේ කියලා තියෙන්නේ. මේක පැහැදිලිනේ ඔයගලන්ට. ඒතර මේ කාම වස්තුන් ගැන උපාදාන සත්‍යයට තියෙනවා. ගොඩක් නෑ ඉතින්. එක සත්යෙන් ගිය භවයේ අම්මා මේ භවයට අපිට උපාදාන වෙලා නැහැ. හැබැයි ඒ උපාදානීය හේතු වෙලා අපි මේ භවයේත් අම්මා කියන උපාදානයට යට වෙලා තියෙනවා. සසරේම අම්මා කී කියවිල හදිසියවත් මේ භවයේ අම්මා නැති වුණොත් ඒකටත් පශ්චාත්තාප වෙවි ඉන්නේ අර උපාදානීය පූර්ණ කරගන්න සිතට අවස්ථාව නැති නිසා. අනේ මට අම්මෙක් දැනෙන්නේ අනිත් අයට ඉන්නවනි කියලා. ඔය කවිගේ සින්දු ලියවිලා තියෙන්නේ
මිනිස්සුන්ට නම් ඕවා නිකන් හදවතට හැඟීම් සංවේදී කඳුළු උපදවනේවා. නමුත් ලෝකයේ ස්වභාවය ගත්තට පස්සේ ඒකට කියන්නේ අපි උපාදානමය ස්වභාවයන් කියලා. ඒවා ඒ නිසා විහිළුවට කාරණා විතරයි. ඒවා විහිළුවට කාරණා විතරයි. මේ හැම තැනකදීම ඇති වෙන්නේ කාම උපාදාන. ඉතින් සත්වයට මේ කාම උපාදාන ටිකක් තියෙනවා. ටිකක් කියන්නේ එක එක භවයේදී එක එක ගොඩවල්. දැන් මේ භවයේදී මේ පාරින්න බිරිඳ, මේ පාරින්න ස්වාමියා, මේ පාරින්න දරුවා, මේ පාර තියෙන ගෙවල් දොර, මේ පාර තියෙන ලක්ෂ 50 වාහනයක්. ඔය වගේ පොඩ්ඩක්. ඕක ඊළඟ භවයට යනකොට ඔයගොල්ලෝ බල්ලෙක් වුණා කියලා හිතන්න. එතකොට මේ භවයේ අම්මලට තාත්තලා ඒ කාලේට උපාදානීය වෙන්නේ නැහැ. මේ උපාදානයේ වීමේ ස්වභාවය හේතු වෙලා ගිහිල්ලා බලු ආත්ම භාවයේ බලු අම්මට බැඳෙනවා. බලු තාත්තට බැඳෙනවා. බලු ස්වාමියාට බැඳෙනවා. ගැරන්ඩියෙක් වෙලා ඉපදුනොත් ගැරන්ඩියට බැඳෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති ඔය සර්පයෝ එහෙම ඒගොල්ලන්ගේ සෙනෙහස පිට කරගන්න එකට වෙලිලා. කියන්නේ මේ සර්පයෝ හිතන්න ඒ කියන්නේ ඒ උපාදාන මට්ටම්. හරිද? ඒක තමයි මෙතනදී උපාදානීය බවට පත් වෙන්නේ. ඊළඟට දැන් ඒක තේරෙනවනේ හැමෝටම. මොකද්ද මේ කාම උපාදානය කියන්නේ කියලා. ඔන්න කාම උපාදානයි මේක බෞද්ධ දෙගොල්ලන්ටම ඇති වෙන්න පුළුවන් එකක්. ඊළඟට අපි යන් දිට්ඨි උපාදානය. හරි අපි යන්කෝ දැන් මේ තුනක් තියෙනවනේ ඔන්න කාම උපාදානයි අපේ ඉවරයි. ඊළඟට අපිට මේ දිට්ඨි උපාදානියත් සීලබ්බත උපාදානියත් අත්වාද උපාදානියත් කියන මේ තුනම අපිට විග්‍රහ කරගන්න ඕනේ. මේකෙදි මම දැන් එක ඉවරයි අපි. ඊළඟට එනවා මම අත්වාද උපාදානිය කියන එකට. ඔන්න අත්වාද උපාදානිය කියන එකට ආවා. මේ අත්වාද උපාදානිය කියලා කියන්නේ ඇත්තටම කියනවනම් ආත්මය කියන එකට. දැන් ලෝකයේ තියෙනවනේ හිතයි කයයි පැවැත්මක්. figure and mind. නැත්නම් මේ රූප සහ මනස කය කියන මේ සිත කියන දෙකේ පැවැත්මක් තියෙනවනේ ලෝකේ. මේ දෙකට සත්වයා දන්නේ නැතුව සත්වයා පණවන් ඉන්නව අධිපතිකමක් දක්වන ආත්මයක් කියලා කෙනෙක්. දැන් මම කියලා මම මට විග්‍රහ කරගන්නේ අර ඇත්තට මගේ රූපයටත් නෙමෙයි. මගේ සිතටත් නෙමෙයි. මේ දෙක නිසා සත්වයා පණවන් ඉන්නවා මේ දෙකට අධිපතිකම් කියන ආත්මය කියලා කෙනෙක්. අපි කාට හරි උඹ කියලා බයිනකොට උඹ කියලා අපි අර්ථ ගන්නවන්නේ එයාගේ රූපෙට කෙස් ගහට නෙමෙයි. එයාගේ හිතට නෙමෙයි. ඒ උඹ කියලා අපි බයින්නේ එයාගේ අර ආත්ම භාවය සලකාගෙන. දැන් ඊයේ කරපු වරද්දකට අද බැලන වැඩක් නැහැනේ. ඊයේ කරපු හිත එතනින් ඉවරයිනේ. අද ඒ ළමයා හොඳ ළමයෙක්නේ. හැබැයි මිනිස්සු උඹ ඒ කාලේ හිටියේ මෙහෙමයි, දැන් ඉන්නේ මෙහෙම වුණාට, දැන් පූසා වගේ හිටියට ඒ කාලේ මෙහෙමයි කියලා ඒ බයින්නේ ඊයේ වෙච්ච වරද ඉවරයි. අද එයා හොඳ කෙනෙක්. ඕකට තමයි ඔය කතාවක් තියෙන්නේ හිටපු විදියට නෙමෙයි වැදගත්, ඉන්න විදිය වැදගත් කියලා. අර ඒ සංකල්පයට එන්නේ නැත්තේ මිනිස්සු මේක ආත්මීය වශයෙන් ගොඩ ගහගෙන ඉන්නවා. සත්‍යයේ ජීවිතයට ආත්මය කියලා එකක් අධිපතිකම් කරනවයි කියලා සත්‍යය රැවටිලා ඉන්නවා. මගේ ජීවිතය, මගේ ආත්ම භාවය, මම තමයි කෙනා, මම කෙනෙක් විදිහට මේ ලෝකෙ ඉන්න ඕනේ, මම කෙනෙක් විදිහට මට ආදරේ ලැබෙන්න ඕනේ, මට පිළිගැනීම ලැබෙන්න ඕනේ, මම පොඩි කෙනෙක් නෙමෙයි, මට මෙහෙම දැනුමක් තියෙනවා. අන්න එහෙම සත්‍ය තමන්ට ආරෝපණය කරන්නේ මේ අත්වාද උපාදානිය නිසා. හැබැයි සත්‍ය වශයෙන්ම නාම රූප පරිච්ඡේදක් ඥානීය වඩපු කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ මේ බණ අහනවා නම් සුස්ක විපස්සනා වඩලා තියෙනවා නම් අපි කියලා දෙන ආකාරයට භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා නම් ඔබට තේරෙනවා ඇතේ මේ ලෝකයේ පවතින රූප ධර්මතාවල පැවතීමක් මිසක් නාම නැත්තම් විඥාන ධර්මතාවල චෛතසික ධර්මවල පැවතීමක් මිසක් සත්ව පුද්ගල භාවයක් ආඳන්න බෑ. හිතන්නකෝ ඇහැට රූපයක් පේනවා කියන එකේදී ඇහැ උත්සාහ කරන්නේ නැහැ රූපය දකින්න. රූපය උත්සාහ කරන්නෙත් නැහැ ඇහැ ඉස්සරහට එන්න. ඇහැයි රූපයයි දෙක චක්කුංච පටිච්ච රූපේච. මේ රූපය ආපాతගත වුණොත් නැත්නම් පේන දැක්මට පේන මාර්ගයට ආවොත් කිසිවෙක්ගේ උත්සාහයක් නැතුව විඥානය කියන එක උපදිනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං අන්නෙමයි තියෙන්නේ. එතකොට ඒක මම දැක්කා කියලා ගන්නේ අර ආත්මීය වශයෙන් සත්‍ය බැහැගෙන ඉන්න අවධානයට. එතකොටම සත්‍යය හිතනවා සත්‍ය පංචස්කන්ධයට ඇලුම් කරනවා. මම කෙනෙක්. මට එහෙම වෙන්න බෑ. මං කොච්චර දේවල් කරපු කෙනෙක්ද ලෝකෙට. මට එහෙම වෙන්න බෑ. තමයි අත්වාද උපාදාන. නැත්තම් ආත්මයක් කියලා කෙනෙක් කියන්නේ අනාත්ම කියන සංකල්පයෙන් බැහැරට ගිහිල්ලා ආත්මීය සංකල්පය ගොඩනගා ගන්නවා. හැබැයි සත්‍යම මේකේ නාම රූප පරිච්ඡේද ඥානය වඩපු කෙනෙක්ට යන්තම් තේරෙනවා. මේකේ තියෙන සිත සහ රූප කියන ධර්මතා දෙකේ පැවැත්මක් විතරයි කියලා. තවත් ඉදිරියට දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය තියෙන ඉස්සරහට අපිට කතා කරන්න තව ටිකක් විස්තර වශයෙන් ඒකෙදි මේ වගේ ෂණ මාත්‍ර පැවැත්ම අපි තේරුම් ගන්නවා.
රූප ධර්මතාවයේ පැවැත්ම අපි තේරුම් ගන්නවා අනිත්‍ය කල්පනා කරද්දී. චිත්ත ධර්මතාවයන්ගේ පැවැත්ම අපි තේරුම් ගන්නවා අනිත්‍ය කල්පනා කරද්දී. මේවා කල්පනා කිරීම තුළ මේ සත්‍ය පුද්ගල ආත්ම භාවය කැඩෙනවා. ඉතින් ඒකයි කියන්නේ කම්මස්සකාරකෝ නැති මේ කරන්න කෙනෙක් නෑ ක්‍රියාවක් පමණයි පවතින්නේ. සත්‍යවාදීම ක්‍රියාවක් විතරක් තියෙන එක ලෝකය ආත්මයක් කියලා දාගත්ත ගමන් පිංගතුනි එතන යාට අත්වාද උපාදානයක් කරනවා. මේක තමයි අත්වාද උපාදානය කියලා කියන්නේ. පැහැදිලිද මම කියන්නේ? ඊළඟට අපිට තව මේක යන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. දැන් එතකොට මොකද කරන්නේ? දැන් එහෙම ආත්මයක් තියෙනවා කියලා හිතාගත්ත ගමන් එයා පංචස්කන්ධයට ඇලුම් කරනවනේ. එයා පංචස්කන්ධයට ඇලුම් කරනවා. ඒ පංචස්කන්ධය මේන්ටේන් කරන්න තමයි එයා සීලබ්බුත උපාදානයට යන්නේ. 2 සීලබ්බත උපාදානයට යන්නේ. දැන් සීලබ්බත උපාදානය කියලා කියන්නේ විවිධ සීල වෘත අනුගමනය කිරීම. ඔයගොල්ලෝ අහලා ඇති ගෝ සීල කියලා එකක් තිබ්බා. කුක්කුර සීල කියලා. අජ වෘත කියලා එකක් තිබ්බානේ. දැන් ඔය කුක්කරවති සූත්‍රය වගේ ආදී තැන්වලදී තියෙනවා මේ දැන් අපි හිතමුකෝ ගෝ වෘතය රකින්නවා කියලා. එතකොට සත්වයා හිතනවා මේ මම කරපු පව් ටික ගෙවුවොත් මට සැනසීමෙන් ඉන්න පුළුවන් කොහෙට හරි වෙලා. ඉතින් මොකද කරන්නේ? මෙයා ඒ පව් ටික ගෙවන්න ගෝ වෘතය අනුගමනය කරනවා. ඔය ඉන්දියාවෙම දැනටත් ඉන්නවා. ලංකාවෙත් ඒ ගෝ වෘතය අජ වෘතය වගේ දැඩි වෘත නැති වුණාට සීල වෘත තියෙනවා. ඒක මම අද කියලා දෙනවා. මේ වෘතයපත් වෙන්නේ ඇයි කියලා එක තේරුම් ගන්න. දැන් සීලය සසරින් එතර වීමට මිසක් සසරේ සුව පහසුකම් විඳීමට නෙමෙයිනේ. රතවිනීත සූත්‍රයේ තියෙනවනේ ඔබ සීල රකින්නේ නිවන් දකින්නද කියලා. නෑ සීලය සමාධිය පිණිස. සමාධිය දිට්ඨි විසුද්ධිය පිණිස. චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය කාංකා විතරයි. අන්න මේ නිවන දක්වා. ඒකට සීලය නිවනට මිසක් සීලය ලෝකෙ හිර වෙන්න නෙමෙයි. අරගොල්ලෝ මොකද කරන්නේ? ගෝවෘතය සමාදන් වෙලා ඔන්න හරක වගේ කකුල් හතරෙන් යනවා. කටින් කන්නේ, අතින් කන්නේ නැහැ. මල මූත්‍රා කරලා ඇඟපත පිරිසිදු කරගන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ ආත්මේ කොහොම හරි පව් ටික විපාක කරලා ඉවර කරගන්න. එහෙම පව් ගෙවන්න තිබුණොත් පින්වතුනි අපිට කොච්චර පව් ඇතිද ගෙවලා ඉවර කරන්න. දැන් ඔය තමයි ගෝවෘතය. කුක්කර වෘතය කියන්නේ බල්ලෙක් වගේ මේ විදිහට සුනකෙක් වගේ හැසිරෙනවා. ලංකාවේ දැන්ට පේන්න තියෙන සීල වෘත තමයි සීලෙම බෝල්ඩ් කරනවා. එහෙම නෑ පින්වතුනි. එහෙමනම් පටාචාර්යලා අඟුලිමාලට මම කියන්නේ සිල් රැකිය යුතුයි. හැබැයි ඒක වෘතයක් බවට පත් වුණා. දැන් එහෙම වෘත තියනවා ලෝකේ හරිද? දූතාංග උනත් කෙලස් තැවීමේ අංගයක් නේ දූතාංග. එතකොට මේ කෙලස් තැවීම කියන එක නැතුව Taman දූතාංගධාරියෙක් කියලා ප්‍රකට කිරීම පිණිස එතුලින් අනාගත සුව පහසුවක් ලබා ගැනීම පිණිස කර්ම විපාක අඩු කර ගැනීම පිණිස සත්වයා තුලින් කැපී පෙනීම පිණිස යමෙක් රකින්නවා නම් අන්නේ ඔක්කොම වෘත. ඒ ඔක්කොම වෘත. එතකොට සීලය සංවරත්තාය සංවරට්ඨේන සීලං යං සමාදානං තං වතං. යමක් සමාදන් වෙනවනේ ඒක වෘතයක්. සංවරට්ඨේන සීලං තමන් ස්වකීය සංවර භාවය පිණිස. ඒතර අපි තේරුම් ගන්න ඕනේ අපි සිල් ටික රකින්නේ චිත්ත විසුද්ධිය පිණිසයි. චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය පිණිසයි. දිට්ඨි විසුද්ධිය කාංකා විතරණ විසුද්ධිය පිණිසයි. ඒක මග්ගා මග්ගේ ඔහොම ගිහිල්ලා පිංගුතුනි නිර්වාණය දක්වා යන ගමනට සීලය උපයෝගී වුණා මිසක් සීලය උකහා දක්වමින් අපි තමයි සිල්වන්ත, අපේ සංස්ථා තමයි සිල්වන්ත, අපේ ආශ්‍රම තමයි සිල්වන්ත, අපේ අසපු තමයි සිල්වන්ත, අපේ පන්සල තමයි සිල්වන්ත, අපේ විහාරස්ථාන තමයි සිල්වන්ත, අපේ කණ්ඩායම විතරයි සිල්වන්ත. ඒ ඔක්කොම සීල වෘත. ඒ සීල වෘතයට යන්නේ මෙන්න මේ අත්වාද උපාදානය නිසා. මම කියලා කෙනෙක් ඉන්නවනේ දැන් මෙතනට මෙයාට. මේක තිබ්බ ගමන් මෙයාව මේන්ටේන් කරනවා. ඒ මේන්ටේන් කිරීමට යට ළඟම අහුවෙන්නේ සීලය කියන එක. එතකොට මේ සිල් රකින්න එපා නෙමෙයි කියන්නේ. සමහරු ඉන්නවා. දැන් එතකොට දිට්ඨියට යනවා. අර දැන් ඕගොල්ලෝ දැකලා ඇති වර්තමානයේ තමන් රහත් කියාගෙන නැත්නම් මිත්‍යා දෘෂ්ටික මේ සිල් ඕනේ නැහැ. බුදුන්ට සිල් තිබ්බේ නැහැ කියනවනේ. ඒ කියන්නේ දිට්ඨියට. ඒක දෘෂ්ටියක් උපාදානය කරගෙන. බලන්න මේ උපාදානින් මිදීම ලේසි නෑ පින්වතුනි. මෙතනින් මිදුන්නේ නැතර මෙතනට වර. එතනින් මිදුන්නේ නැතර මෙතනට වැටෙනවා. ඊළාට සීලබ්බත උපාදානයට ගිය ගමන් ඔන්න ඊට පස්සේ ආ කල්පනා කරනවා සසරේ හොඳට ඉන්න නම් සීලයක් රකින්න ඕනේ. සීල රැක්කේ නැත්නම් සසර හොඳ නෑ. ඒක මූලික ඉගැන්වීම බුදුදහමේ. ලෞකික සම්මා දිට්ඨියට අදාළ ටිකක්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය දක්වා කතා කරනකම් ලෞකික සම්මා දිට්ඨියෙන් උපාදාන ගොඩ නැගෙන. හැබැයි උපාදාන නිසා හොඳ දේවල් වෙන්නත් පුළුවන්. කියන්නේ මේ සමහර හොඳ සිල් නිසා සමහර දුක්ඛිත ආත්ම භාව නැතු හොඳ ආත්ම භාව ලැබෙන්නත් පුළුවන්. දැන් කපිල මත්ස්‍ය රත්තරන් වෙලා නිපදුනේ කොච්චර උනත් නේ. ඒකනේ අපි අදට කතා කරන්නේ. එච්චර මාළු ඉන්න රටේ ලෝකේ.
ඒ වගේ. නමුත් සසරින් මිදීමට මේ අර ඇනේ ගැලවෙන්නේ. ඒ ඇනේ ඇතුලේ තමයි අපි මේ ඉන්නේ. අර පෙට්ටි දෙක යා කරන ඇනේ ගැලවෙන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. එසා යම් කිසි කෙනෙක් සිල් රකින්නකොට ඒ සිල් රැකීම තුල කල්පනා කරනවා නම් මගේ භවගාමී ගමන මෙයින් සුවපත් වෙයි. මට සුවසේ ජීවත් වෙන්න පුළුවන් කියලා. අන්න ඒක සීලබ්බතුපාදානය බවට පත් වෙනවා. ඒ ඔක්කොම මෙන්න මේ අත්වාදුපාදානිය නිසා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ සීලබ්බතුපාදානයේ ditthුපාදානයයි බෞද්ධයන්ට ලේසින් ඇති වෙන්නේ නැහැ. හරි බෞද්ධ දර්ශනය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යථාර්ථයේ පිහිටලා ඉන්නවනම් බෞද්ධ කියලා කියාගත්තට මේක ඇති නොවී තියෙන්නේ. හරිද? යම් කිසි කෙනෙක් ඔය දැන් නිරාගමිකයත් ඉන්නේ බෞද්ධ කියා නිරාගමිකය ඒ උනාට ඒගොල්ලෝ කියනවා අපි තමයි හොඳටම බුදුදහම අදහන්නේ. ඒගොල්ලෝ ditthුපාදානය කියලා කියන්නේ පිටුදුනේ විවිධ දෘෂ්ටීන් උපාදානය කරගන්නවා. දැන් මේ ditthුපාදානයේ ධම්මසංගණී ප්‍රකරණය හඳුන්වලා තියෙනවා නත්ති දින්නම් නත්ති ඉට්ටං නත්ති හුතං නත්ති සුඛ දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. ඔහම තියෙනවනේ. නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තෝපපාතික සත්‍යෝපපාතික සත්‍යෝ නැත. ඊළඟට ශ්‍රමණ බ්‍රහ්මයෝ නැත. සමග්ගතා සම්මා පටිපන්නා. ඒ කියන්නේ මනාව මේ මාර්ගයට ඇවිල්ලා නිවන් දැකපු තුමන් වහන්සේලා නැත. සඩ්ඩබිඤ්ඤාලාභීන් නැත. දානී විපාක නැත. එහෙම කියන්නේ ඒ දෘෂ්ටිය. ඒගොල්ලෝ කල්පනා කරනවා මේව ඔක්කොම වෘත. මේවා වෘත. මේ දන් දීදී ඉඳලා හරියන්නේ නැහැ. නත්ති දින්නම්. එහෙම මේ දන් දුන්නා කියලා යන්න පුළුවන් නිවනක් නැහැ. අන්න දිට්ඨියක් උපාදානය කරගන්නවා. නත්ති ඉට්ටං ඔය මහා දාන චෛත්‍ය වලට පූජා කරලා වැඩක් නැහැ. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මිනිස්සු ඒ දෘෂ්ටි උපාදාන කරගන්නවා. ඒගොල්ලෝ ඒකෙන් ඒගොල්ලන්ගේ යට තියනවා ඇත්තටම මෙයා පෝෂණය කිරීම උමනාවක්. අපි ගාව තියෙන සල්ලි ඔක්කොම හෙට දීලා හරියන්නේ නැහැ. නත්ති හුතං ආවට පස්සේ ආමුද්‍රෝ කෙනෙක්ට දන් දීලා වැඩක් නැහැ. ආගන්තු යාචකයන්ට දන් දීලා වැඩක් නැහැ. උන්ට ජීවත් වෙන්න පුරුදු කරන්න ඕනේ. එහෙමනේ කියන්නේ සත්‍යයනේ. ඒ උන්ට දන් දීලා වැඩක් නැහැ. උන්ට කොහොමකට රැකියාවක් හොයලා දෙන්න ඕනේ. ඔය සමාජවාදී අදහස් දරන මිනිස්සු එහෙම නිතරම මේවා කතා කරනවා. දැන් ඔය වාමාංශික කියලා කියන්නේ බොහෝ විට අපි දැකලා තියෙනවා මේ කැම්පස් වල ළමයි ඊට පස්සේ තරුණ ළමයි යම් සමාජවාදී මාක්ස්වාදී අදහස් දරන සමාජවාදී රැඩිකල් අදහස් දරන අය මේවට ගොඩක් යොමු වෙනවා. ඒගොල්ලෝ දන්නේ මම ඉන්නේ පංචස්කන්ධය පිනවීමේ දෘෂ්ටියක කියලා. මේ දන් දෙන්න එපා. ඒවා මේවා අසුලේ ඔක්කොම තියෙන්නේ අපිව පෝෂණය කර ගැනීමේ තෘෂ්ණාව. නැත්නම් මේ සමාජයට ආදරෙන් එහෙම කියනව නෙමෙයි. ඊට පස්සේ නත්ති අයං ලෝකෝ නත්ති පරලෝකෝ මේ ලෝකෙන් අර වෙන ලෝකයකට යන්නේ එකෙක් නෑ. කොයිද දිව්‍ය ලෝක තියෙන්නේ? ඒවයෙන් මේවට එන්න උන් නෑ. කොයිද එහෙම ඉපදීම් තියෙන්නේ? එහෙම තියෙනවනේ. මේ අත කාලිනු ගොඩක් අය මම දැකලා තියෙනවා එහෙම කියනවා. මවට පියාට සැලකීමෙන් විපාක නැතය. නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තෝපපාතික උපදින සත්වයන් නැත. කියන්නේ දිව්‍ය තලාරවමිව බ්‍රහ්ම ලෝක ගැන කතා කරන්නේ. නිවන් දැකපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත. ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මොකද මේ රාමුව ඇතුලේ තමයි උපාදානීය වෙවි ඉන්නේ. ඔන්න ඔයාට කියනවා පිටුතුනි උපාදාන කියලා. මෙන්න මේ උපාදාන පත්‍ය භවෝ. යම් කිසි කෙනෙක් ඔය කියන පොඩි තෘෂ්ණාව මේ කාමයන්ට තියෙන තෘෂ්ණාව ආත්ම වශයෙන් ඇති කරගන්න තෘෂ්ණාව සීල වශයෙන් ගිහිල්ලා නිවන් දකින්නට වඩා ආත්මී පිනවීමේ තෘෂ්ණාව ditthi උපාදානය කරගැනීමේ තෘෂ්ණාව නිසා සත්වයා නැවත භවගාමී ගමනේ අතරමං වෙවි යනවා. ඔන්න අපිට එනවා කතාවක් ඉගෙන ගන්න තැන. මේක ගලවනවා නම් දැන් ඔයගොල්ලෝ හිතන්න අපි මේ කතා කරානේ කෝච්චි පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටියේ බැඳිලා තියෙන ඇනේනේ උපාදානය කියන්නේ. මෙන්න මේ ඇනේ තමයි උපාදානය. ඔය ඇනේ අපි ගලවන්න ඕනේ. මේ ඇනේට කියන උපාදානය කියලා. ඔය කියන කාම උපාදාන ටික හිතෙන් ඇලීලා බැඳිලා යන තැන් ගැලවුනේ නැත්තම් සත්පුද්ගල ආත්ම භාව වශයෙන් අරගෙන තියෙන අත්වාද උපාදානිය ගැලවුවේ නැත්තම් එක සීල වෘත වල පැටලෙන සීලබ්බත උපාදානිය ගැලවුවේ නැත්තම් එක් දිට්ටි නොයෙක් දෘෂ්ටි වල නේද සම්මා දිට්ටි මිච්ඡා දිට්ටි කියලා දෙකක් තියෙනවා. ගැනීමට කියනවා පිළිගැනීමට කියනවා දැක්මට කියනවා දෘෂ්ටිය කියලා. ඒක සම්මා දිට්ඨිය කියලා හේතුන මිච්ඡා දිට්ඨිය කියලා හේතුන. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. මිච්ඡා දිට්ඨියට තමයි මේ කියන ඔක්කොම අයිති වෙන්නේ. ඒකේ එක දෘෂ්ටි තියෙනවානේ. සාස්වත දෘෂ්ටි තියෙනවා, නාස්තික දෘෂ්ටි තියෙනවා, අකිරියා දෘෂ්ටි තියෙනවා. අන්න ඒ වගේ එක දෘෂ්ටි තියෙනවා.
මේ කියන උපාදානය කෙසේ නමුත් ගැලවුවේ නැත්තම් මේක ගලවන්න පොඩි ආයුධ ටිකක් ඕනේ ආයුධ ටිකක් ඕනේ ආයුධ ටික ලියා ගන්නකො මේව ගලවන ආයුධ මොනවද කියලා මේව ගැලවෙන්නේ මෙන්න මේ ආයුධ වලින් ලොකුම ආයුධය තමයි මේක ගලවන්න ඔබට තියෙන භාවනාවෙන් මේක ගැලවෙනවා කාමයන් ගැන තියෙන ආසාව නැති වෙනවා භාවනාවේදී සත්පුද්ගල ආත්ම භාව දෘෂ්ටින් ගැලවෙනවා භාවනාවේදී විවිධ සීල වෘතවල සමාදන් වෙලා ඉන්න ඕනි කියන දෘෂ්ටි ගැලවෙනවා භාවනාවේදී ඒවා තියෙන්නේ භාවනාවට එනකොට අරව නැහැ මේව නැහැ කියලා හිත කාලය කරන දෘෂ්ටි ගැලවෙනවා මොකද සත්‍යයට තේරෙන උපාදාන නිසා තමයි භවය යන්නේ කියලා කොහෙවත් සාරවත් භවයක් නැහැ කියලා දැනෙච්ච ගමන් භාවනාව තුලදී භාවනාවෙන් මනස ටික ෂාප් වෙන්න මේක ගැලවෙනවා එපා කිව්වත් ගැලවෙනවා දෙක සද්ධර්ම ශ්‍රවණය මේකෙන් තමයි සත්‍යයට තේරුම් ගන්න පුළුවන් මේක ගලවන්නේ මෙයා දැන් ඔයගලන් හිතන්නකෝ ඔයගලන්ට ඇණයක් තියෙනවා දැන් කාර් එකේ රෝදේ ගන්න කාර් එකේ රෝදේ සමහරු ගලවන්න දන්නේ ජැක් එකක් තියෙනවා ජැක් එක ගහන්න ඕනි කොහෙටද දන්නේ ඒ නිසා ගොඩක් මම දැකලා තියෙනවා ඩ්‍රයිවර්ලා ඔක දන්නේ නැති ජැක් එක එක තැන් වලට තියලා ගහලා කාර් එක ඉස්සෙනකොට මායි දඩස් ගහලා කාර් එක බිමට වැටෙනවා ජැක් එක ගහන්න ඕනි තැනක් තියෙනවා කාර් එක ඕන තැන් වලට ගහන්න බෑ සමහරු ප්ලාස්ටික් එකකට තියලා ජැක් එක ගහනවා ඒක ගහන්න යකට බාහිර එකක් තියෙනවා ඔයාට වෙනම හරියට තියලා ගහන්න ඕනි කියන අවබෝධය එන්න ඕනි ඒතර කාර් එකේ රෝදේ එනේ තද වෙන්නේ විරුද්ධ පැත්තට. හරි පැත්තට නෙමෙයි. ඒතකොට ඒ එනේ ගලවන්න තියෙන්නේ හරි පැත්තට. සාමාන්‍යයෙන් වෙනස් අනිත් පැත්තට. ඇන්ටි ක්ලොක්වයිස්. ඇයි ඒක දන්නේ නැත්තේ? මෙන්න මේ සද්ධර්ම ශ්‍රවණියෙන් මේ එනේ ගලවන්න ඕනේ කොහොමද කියන එක අහගෙන නැහැ, දැනගෙන නැහැ. ඔන්න දැන් බලන්න බණ අහනකොට තේරෙනවා මේක කරකවන්න ඕනේ මේ පැත්තට. මේක අදින්න ඕනේ මෙහෙම. මේකට පාවිච්චි කරන්න ඕනේ මේ යතුරු. අන්නේ යතුරු පාවිච්චි කළා කරකෝන එකට කියනවා භාවනාව කියලා. හරිද? සද්ධර්ම ශ්‍රවණය. ඒතකොට ඒක ඉගෙන ගන්න ලැබෙන්නේ ඔබට කල්යාණ මිත්‍ර සේවනයකින් විතරයි. කල්යාණ මිත්‍ර සේවනය. මේක තමයි වෘත්තීය පුහුණු පාඨමාලාව තියෙන තැන. මේ තමයි කරන ආකාරය මේ තමයි කිරීම සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා මෙන්න උපාදානෙ ගැලවෙනවා මේ තුන භාවිතා කරොත් නම් මේක ගලවන එක නවත්තන්න දෙවියෙක්ට මාරයෙක්ටවත් බෑ ඒ නිසා උපාදානය කියන එක මම හිතන්නේ ඔබට තේරෙනවා ඇති අපි සත්‍ය උපාදානයේ වෙලා ඉන්නේ කොහොමද කියන එක තේරෙනවා ඇති උපාදානීය වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක මට උමනාව නෙමෙයි උපාදානීය ගැන කියලා දෙන්න. උපාදානීය කියන වචනේ බරක් නෙමෙයි අද ඉන්න. උපාදානීය කියන වචනේ බරක් කරගන්න එපා. මේක තමයි උපාදානීය මූලික විග්‍රහය. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට මේ උපාදානීය ගැන ඉගෙනගත්ත ධර්ම කාරණාව සසරේ උපාදානීය වෙන ධර්මතා උපාදානීය වෙමින් පවතිනවා කියලා දැනගෙන උපාදානින් මිදිලා ලබන්න පුළුවන් නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ කුසල කර්මය මේ ධර්ම කාරණා ඔබට ඒකාන්ත හේතුවක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පිටින් අද දවසේ මේ උතුම් ධර්ම කාරණා ඔබට කියලා දෙන්නට ධර්ම දානී අනුග්‍රහය අරගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන නන්දසිරි අල්විත් මහත්මයා ඒ වගේම චතුරංග අල්විස් පුතුණුවන් තමන්ගේ තාත්තා අසනීප වෙලා ඉන්නකොට පුතාත් අසනීප උපස්ථාන කරන පින්වත් පුතුණුවන් ඒ වගේම මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරගෙන අසල්වැසියෙක් තමයි අද දවසේ මේ පින්කම සිද්ධ කරනවා කියලා දක්වලා තියෙන අසල්වාසී හිතවතෙක්. ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ කෙලවර තුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු මියගේ ඥාතීන්ම පින් අනුමෝදන් කරගෙන පරලොව සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන උතුම් නිවනින් නිවේවා. සියලු දෙවියෝම පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. සිව් සිව්